ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධ රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවන්ග ප්‍රථමයෙන් සිරස්තල රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් 50,000කට අධික පිරිසක් සේවයේ ස්ථිර කිරීමට පියවර. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කරේ. කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට. ප්‍රංශයෙන් තවත් කොවිඩ් වෛරස් විකෘති ප්‍රභේදයක්. පාසල් ආරම්භ කිරීමත් සමග පාසල් සිසුන් එන්නත් කරන වැඩසටහන හෙට සිට ආරම්භ කිරීමට නියමිත බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඊයේ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 550 දෙනෙකු වාර්තා වුණා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5,89,679ක් දක්වා ඉහළ නංවමින්. පාලනයක නැතුව තිබුණු රෝගීන් සංඛ්‍යාව දෛනිකව ක්‍රමිකව ඉහළ යනවා. මේ සිදුවන්නේ කොමුණ හේතුවක් නිසා? මේක සාමාන්‍යයෙන් මෙවැනි උත්සව සමයකට පස්සේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක්. මේ වැඩිවීම බරපතල ලෙස වැඩිවීමක් ලෙස වෙන්නට ඉඩ නොදී මේක පාලනය කරගන්න සෞඛ්‍ය සේවකයෝ සියලු දෙනාම මේ සඳහා ලොකු කැපවීමක් කරනවා. මේ දක්වා කරගෙන ආපු සෞඛ්‍ය පුරුදු තවදුරටත් පවත්වාගෙන යාම වැදගත් වෙනවා. මේ දක්වා නොකරන ලද සෞඛ්‍ය පුරුදු වේ නම් ඒවා නැවතත් අනුගමනය කිරීම අවශ්‍ය වෙනවා. එමෙන්ම නව කොවිඩ් මරණ 10ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,065ක් දක්වා ඉහළ ගියා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අංගවල තියෙනවා රටවල් වලට මේ ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක නව වෛරස් ප්‍රභේද ඇති වෙයි කියලා. අපි සෞඛ්‍ය අංශ කොහොමද ඊට සූදානම්? ඒ කියන්නේ වැඩියෙන් රෝගයක් පැතිරෙනවා නම් වැඩියෙන් වෛරසයේ ගුණණය වීමක් වෙනවා. ගුණණය වෙන අවස්ථාවේ තමයි මේ ප්‍රභේදයන් ඇතිවීමට තියෙන ඉඩකඩ වැඩි වෙන්නේ. ඉතින් යම් අවස්ථාවක යම් ප්‍රභේදයක මතුවන රෝගීන් සංඛ්‍යාව වැඩිවීමට සමාන්තරව ප්‍රභේද ඇතිවීමේ ඉඩකඩ ඉතා සුළුයි තමයි. නමුත් ඒක වැඩි වෙනවා. එන්නත ලබා ගැනීමක් කියන එක හරහා මේ රට තුල ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරීම වළක්වා ගන්න පුළුවන්. ඒ නිසාම ප්‍රභේද ඇතිවීමේ ඉඩකඩත් අවම කරගන්න පුළුවන්. මේ අතර මෙරට ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන් සඳහා වන එන්නත් කරණය හෙට දිනේදී ආරම්භ වනවා. ඒ අනුව ඊට සමගාමීව පාසල් ආශ්‍රිතව කටයුතු කරන සියලු පුද්ගලයන් එන්නත් කිරීමේ වැඩසටහනක්ද හෙට සිට ආරම්භ වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ. පාසල් වලට පැමිණෙන පාසල් හා සම්බන්ධ වන සියලු දෙනාට මේක අදාළ වෙනවා. ඒ කියන්නේ පාසල් වල ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල, පාසල් දරුවන් හා ගැටෙමින් ඒ සඳහා කටයුතු කරන පාසල් ප්‍රවාහනය කරන ප්‍රවාහන බස් රථ රේදුරන් හෝ සහායකයින්, ඒ වගේම පාසල් අවට තියෙන වෙළඳ සැල් සහ ඒ අවශ්‍ය ඒ ආශ්‍රිතව කටයුතු කරන කණ්ඩායම් මේ සියලු දෙනාටම පාසල් තුල හෝ පාසලෙන් පිට සෞඛ්‍ය අධිකාරී කාර්යාලයේදී හෝ මේ එන්නත් ලබා ගැනීමට කටයුතු සූදානම් කරන්න අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ නිසා පාසලට පැමිණෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හමු වී තමන් මේ දක්වා එන්නත ලබාගෙන නැතිනම් ඒ පිළිබඳව දැනුම් දෙන්න ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර එතෙන්දී ඔවුන් විසින් ගන්නවා ඇති. මේ අතර රට තුළ මේ වන විට එලිමහන් සංගීත සංදර්ශන පැවැත්වුවද ඒ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කිසිදු අවසරයක් හිමි නොවන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ. දැනට රට තුළ සාමාන්‍ය ක්‍රියාකාරකම් පවත්වාගෙන යන්නේ නිරෝධායන ආඥා පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දෙසැම්බර් මාසේ 31 වෙනිදා නිකුත් කරපු මාර්ගෝපදේශය අනුව ඒ මාර්ගෝපදේශය අනුව අපිට එලිමහන් සංගීත ප්‍රසංග හෝ එලිමහන් සංදර්ශන පැවැත්වීම සඳහා කිසිදු අවසරයක් ලබා දීලා නැහැ. ඒ නිසා අපි බොහොම කාරුණිකව ඉල්ලනවා සෞඛ්‍ය අධිකාරී කාර්යාලවලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමු වෙන්න එන්න එපා. සංගීත සංදර්ශන හෝ එලිමහන් ප්‍රසංග සඳහා නිර්දේශ ලබා ගන්න. අපිට දැනට පවතින නිරෝධායන නීතිය අනුව ඒ සඳහා නිර්දේශ ලබා දීමේ හැකියාවක් නැහැ. ඒ වගේම යම් අයෙක් මේ නීති වලට පටහැනිව කටයුතු කරොත් ඔවුන් නිරෝධායන ආඥාපනත උල්ලංඝනය කිරීමකුත් වෙනවා. ඒ නිසා මේ පවතින තත්ත්වය නිරවුල්ව निराකරණය වන තුරු සංගීත සංදර්ශන සහ එලිමහන් ප්‍රසංග සඳහා
අවසර ලබා දීමේ හැකියාවක් නීතිමය වශයෙන් අපිට නැහැ කියන එක අපි අවධාරණය කරන්න කැමතියි. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 12857ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 5,61,557ක් ලෙසයි. ප්‍රංශය තුළින් තවත් නව කොවිඩ් වෛරස විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. යළිත් වරක් කොවිඩ් වසංගතයේ උග්‍ර බලපෑමට ලක්ව ඇති ප්‍රංශය තුළින් IHU නමින් මෙලෙස නව විකෘතියක් හඳුනාගනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. B16402 IHU ලෙසද හැඳින්වෙන මෙම නව විකෘතිය හා ඒ සම්බන්ධ පර්යේෂණ වාර්තා මෙඩ්‍රිව් වෛද්‍ය සංග්‍රහයේ පළ කර ඇති අතර ඒ පිළිබඳව අධ්‍යයන වාර්තා අනුව මෙම නව විකෘතිය තවත් විකෘති 46ක් මුසු වීමෙන් නිර්මාණය වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව මෙම නව විකෘතිය ඔමික්‍රෝන් ප්‍රභේදයේද අභිබවායා හැකි බවට විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබෙනවා. මේ වන විට ප්‍රංශයේ ඔමික්‍රෝන් විකෘතිය දරුණු ලෙස ව්‍යාප්ත වන අතර ඔමික්‍රෝන් විකෘතිය ප්‍රංශයේ ප්‍රධාන කොවිඩ් ප්‍රභේදයේ බවට පත්ව ඇති මොහොතක එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණනද ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය පෙර පැවති කොවිඩ් වෛරස ප්‍රභේදවලට සාපේක්ෂව අඩු බරපතල රෝග ලක්ෂණ ඇති කරන බවට වැඩි සාක්ෂි මතුවෙමින් පැවතීමත් රෝගීන් කෙටි කාලයක් තුළ සුවය ලැබීමත් යන කරුණු මත පදනම්ව ලොව ප්‍රබල රටවල් කිහිපයක් විසින් සිය නිරෝධායන කාල සීමාවන් කෙටි කිරීමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර ඇත්තේ ගෝලීය කොවිඩ් වසංගතය සඳහා තවමත් දින 14ක නිරෝධායන කාලය පමණක් නිර්දේශ කෙරෙන බවයි. අඩු ආසාදන ඇති රටවලට දිගු නිරෝධායන කාලයක් මගින් ආසාදිතයන් සංඛ්‍යාව හැකිතාක් අඩු මට්ටමක තබා ගැනීමට හැකිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ එමගින් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය සතියේ එක්සත් ජනපදයේ විසින් කොවිඩ් ආසාදනයකින් පසු පුද්ගලයන්ට නිරෝධායනය සඳහා වන නිර්දේශය දින 10 සිට දින 5 දක්වා කෙටි කිරීමට පියවරගත් පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙලෙස අනතුරු ඇඟවීම විශේෂත්වයක්. ලංකාව තුළ මෙතෙක් පැවතියේ ඩෙංගු දෙවන ප්‍රභේදය වන අතර වර්තමානය වන විට එහි තුන්වන ප්‍රභේදයද වාර්තා වී ඇති බව ඍජු ආරාල අමාරෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. මේ හේතුවෙන් පාසල් තුළ මෙන්ම නිවෙස් අවටද ජලය එක්රැස් වන ස්ථාන කඩිනමින් පිරිසිදු කළ යුතු බවයි එ මහතා අවධාරණය කළේ. දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ඍජු ආරාල අමාරෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඒ අතර කොළඹ සහ ගම්පහ ප්‍රදේශයෙන් වැඩි ඩෙංගු ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. එම වාර්තා වන රෝගීන් අතරින්ද ළමා රෝගීන්ගේ වර්ධනයක්ද පෙන්නුම් කරන බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ. මෙතනදී සඳහන් කළ යුත්තේ පහුගිය කාලයේදී ඩෙංගු 2 ඩෙංගු 2 ස්ට්‍රේන් එක තමයි අපි වැඩිපුර දැක්කේ. හැබැයි මේ කාලයේදී ඩෙංගු 3 ඩෙංගු 3 කියන ප්‍රභේදය වැඩිපුර දකිනවා. දෙක එක හා සමානව දකිනවා. ඉතින් ඒ කියන්නේ අලුත් ඩෙංගු ස්ට්‍රේන් එකක්. ඒක හැබැයි තිබුණා. මුළු ලෝකෙම තියෙනවා ඩෙංගු ස්ට්‍රේන් 1 2 3 4. එයින් දෙක තමයි වැඩිපුර අපි පහුගිය කාලේ දැක්කේ. දැන් තුනක් දකිනවා. ඉතින් ඒ කියන්නේ පළවෙනි සැරේ ඩෙංගු හැදිච්ච අයට දෙවෙනි සැරේ ඩෙංගු 3 ස්ට්‍රේන් එකෙන් ඩෙංගු හැදුනොත් සමහරක් වෙලාවට අමාරු වෙන්න පුළුවන්. ඉතින් බොහෝ අයට ඩෙංගු අමතක වෙලා මොකද කොවිඩ් තමයි ඔළුවේ තියෙන්නේ. ඒ නිසා උණ දවස් දෙක තුනක් තිබුණත් ඒගොල්ලෝ ගණන් ගන්නේ නැහැ. සමහරක් වෙලාවට බය වෙනවා කොවිඩ් වලට චෙක් කරලා පොසිටිව් වෙයි කියලා. සමහර අය හොස්පිටල් එකට එන්න බයයි. PCR කරයි, රැපිඩ් ඇන්ටිජන් කරයි. ඩෙංගු රෝගය තියෙන්න පුළුවන්. ඩෙංගු හා කොවිඩ් වලට එකම සමාන රෝග ලක්ෂණ තියෙන්නත් පුළුවන්. ඉතින් හැබැයි ඩෙංගු ඉක්මනටම අපි අඳුරගෙන ප්‍රතිකාර කරොත් වළක්ව ගන්න බැරි වුණත් ඩෙංගු රෝගයට අපිට සාර්ථකව ප්‍රතිකාර ලබා දිය හැකියි. අපේ රටේ අවුරුදු 20කට කලින් ඩෙංගු රෝගීන්ගෙන් 10%ක් පමණ මරණයටපත් වුණා. අවුරුදු 10කට කලින් ඩෙංගු රෝගීන්ගෙන් 101ක් පමණ මරණයටපත් වුණා. දැන් ඩෙංගු රෝගීන්ගෙන් 0.1ක් පමණයි මරණයටපත් වෙන්නේ අපි ඉක්මනට අඳුරගත්තොත්. හැබැයි කොවිඩ් නිසා කොවිඩ් වලට බය රෝහල් ගත වෙන්නේ නැතුව හිටියොත් ගොඩක් අමාරු වෙලා ආවොත් ඩෙංගු රෝගීන් මරණයටපත් වෙන්නත් පුළුවන්, සංකූලතා ඇති වෙන්නත් පුළුවන්. මොකද ඩෙංගු තාමත් මාරාන්තිකයි. පසුගිය දිනවල කතාබහට ලක් වූ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කෙරුණේ මෙම මාස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි.
වසර 25ක් පුරා ගැටලුකාරී තත්වයක පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අදාළව මෙම චක්‍රලේඛ නිකුත් කර ඇත්තේ රාජ්‍ය සේවා හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින්. මේ වසරේ ජනවාරි මාස පළමුවැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යාංශයේද එකඟතාවය හිමි වී තිබෙනවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු මාස 30 වන දින සහ මේ වසරේ ජනවාරි මාස 3 වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්. එම චක්‍රලේඛයට අනුව ගුරු සේවයේ ඉහළම වැටුප ලෙස සැලකෙන්නේ රුපියල් 89370ක වැටුපක්. එමෙන්ම විදුහල්පති සේවයේ ඉහළම වැටුප රුපියල් 97945ක් දක්වාද ඉහළ නංවා තිබෙනවා. ගුරු සේවයේ 3 ගුරුවරයෙක්ගේ 27740 තියෙන වැටුප 31490 දක්වා වැඩි වෙනවා 3750කින්. ඒ වගේම උපාධිධාරී ගුරුවරයෙක්ගේ වැටුප 32200 සිට 37835 දක්වා වැඩි වෙනවා 5635කින්. ගුරු සේවයේ දෙකේ ගුරුවරයෙක්ගේ වැටුප 33300 සිට 39175 දක්වා වැඩි වෙනවා 5875කින්. ඒ වගේම ගුරු සේවයේ දෙකේ එක පන්තියේ 39175 සිට 47435 දක්වා වැඩි වෙනවා. ගුරු සේවයේ පළමු පන්තියේ වැටුප 44950 සිට 56770 කියන්නේ 11820කින් වැඩි වෙනවා. විදුහල්පති සේවයේ තුන්වෙනි පන්තියේ වැටුප 35280 සිට 40175 දක්වා වැඩි වෙනවා. විදුහල්පති සේවයේ දෙවෙනි පන්තියේ වැටුප 40040 සිට 48685 වැඩි වෙනවා. ඒ වගේම විදුහල්පති සේවයේ පළමු පන්තියේ වැටුප 46325 සිට 57335 දක්වා 12020කින් වැඩි වෙනවා. දැන් මේ වැඩිවීම තමයි ලැබෙන්නේ. අපි ඉල්ලුවේ දීප ව්‍යාප්ත සේවාවේ වැටුප් මට්ටම අපි ඉල්ලුවේ සුබෝධනියම් කොම්පියෝජනාව දුන්නේ එකෙන් තුනෙන් එකක්. ඒ නිසා දීප ව්‍යාප්ත වැටුප් මට්ටම දිනා ගැනීම දක්වා වන අපේ අරගලයේ ඉදිරියට දික් වෙනවා. මේ අරගලයට අදාළව ගනු ලැබූ වෘත්තීය ක්‍රියාමාර්ග අපි තාවකාලිකවත් කියුවා අපි ඒ වෘත්තීය ක්‍රියාමාර්ග තමයි අදින් පසුව නතර කරන්නට කටයුතු කරන්නේ. දැන් අධ්‍යාපන අමාත්‍යාංශ අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම තමයි මේ චක්‍රලේඛයට අනුව කලාප කාර්යාලවලට උපදෙස් දීලා කඩිනමින් විශේෂම ජනවාරි 20 වෙනිදාට වැටුප ලබා ගැනීමට හැකි වන පරිදි ක්‍රියාත්මක වීම. අවුරුදු 25කට පස්සේ තමයි මේ ප්‍රශ්නය දැන් निराකරණය කරන්න කටයුතු කරලා තිබෙන්නේ. කොටසක් පමණක් ඒ අවුරුදු 25 තුල විශ්‍රාම ගියපු විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ට මේ චක්‍රලේඛය තුල සහනයක් අත්පත් වෙලා නැහැ. අවමතරමින් ඔවුන්ගේ විශ්‍රාම වැටුපට මේ චක්‍රලේඛයට අනුව වැටුප් ගණනය කරන්න ඒ චක්‍රලේඛ නිකුත් කළ යුතු තිබෙන විශ්‍රාමිකයන්ට සාධාරණ නිකුත් කළ යුතුයි කියලා අපි අවධානය කරනවා. මේ අතර රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට අදාළ චක්‍රලේඛයේද අද රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අත්සනෙන් යුතුව නිකුත් කර තිබෙනවා. මෙවර අයවැයෙනුයි රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කෙරුණේ. 2020 වසරේ පුහුණු අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් සඳහා සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථිරපත්වීම් ලබා දීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 51000ක් ස්ථිර පදනමින් සංවර්ධන නිලධාරී තනතුර සඳහා නියුක්ත කර තිබෙනවා. ඒ අනුව ජනවාරි මාස 3 වනදා සිට මොවුන් සංවර්ධන නිලධාරී තනතුරට අනියුක්ත කරනු ඇති. එලෙස ස්ථිරපත්වීම් ලබන සංවර්ධන නිලධාරීන්ට රුපියල් 31490ක මූලික වැටුපක් ගෙවීමට නියමිතයි. ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පූර්ණ කළ උපාධිධාරීන් සඳහා මේ වසරේ ජනවාරි මාස 3 වන දින සිට ස්ථිරපත්වීම් හිමි වන අතර වසරක පුහුණුව සම්පූර්ණ කළ නොමැති උපාධිධාරීන් සඳහා අප්‍රේල් මාස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිරපත්වීම් ලබා දීමටයි නියමිත ඇත්තේ. එලෙස උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේ අවස්ථාවකට එක් වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය සේවකයන්ගේ වගකීම පැහැදිලි කළේ මේ ආකාරයෙන්. ඔබ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නේ මේ වසංගත තත්ත්වය නිසාවෙන් රට දරුණුම ආර්ථික අවපාතයකට මුහුණ දෙච්ච වෙලාවේ. මෑත කාලේ ඉන්න ශ්‍රී ලාංකීය පුරවැසියාගේ ජීවිතේ දුෂ්කරම පරිච්ඡේදයක බව අපි මනසේ තැම්පත් කරගන්න ඕන කොහේ හරි. ඔබ ඇතුළලා ඉන්නේ රාජ්‍ය සේවයට. ඔබ විශ්‍රාම යන්නේ කවද්ද? අවම වශයෙන් මම කැමතියි ඔබ 2050ට එකන් යන්න. 2050 රට කොතනද තියෙන්න ඕනේ? අපි අපේ පුරවැසියාට ළඟා කර යුතු ලෝකය කුමක්ද? ප්‍රතිපත්ති සම්පාදකයන් වශයෙන් අපෙත් රාජ්‍ය සේවකයන් විදියට ඔබෙත් ඉතා වැදගත් විදියට අවධාරණය කරගන්න ඕන කාරණාවක්. ඒතර අපි දෙපාර්ශවයට වර්ණ භේදකින් තොරව එල්ල වෙන චෝදනාව මේ වගකීම් ඉතිහාසය පුරා අපි ඉෂ්ට කළා නෑ. ඒකයි මේ ප්‍රමාදය. ඒකයි තාම ඩොලර් 3800ක එක පුද්ගල ආදායමකට හිර වෙච්ච රටක් විදියට මේ රට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා 2050 වෙනකන් රාජ්‍ය සේවයේ ඉන්න අප ඔබ කොච්චර ප්‍රබල වගකීමක් තියෙනවද? තාක්ෂණය කොයිතරම් දියුණු වෙයිද?
එසේ දියුණු ලෝකයේ අත්පත් කරගන්න දැනීම දැන් ඔබ තේරුම් ගන්නට ඕනේ. රටේ ලක්ෂ 16 පැන්න රාජ්‍ය සේවය. ජනගහණයෙන් 7%. හැම 14 දෙනෙක්ගෙන් පස්සේ එනවා රාජ්‍ය සේවකයෙක්. ජනගහණයෙන් 0.04 ප්‍රතිපත්ති සම්පාදකයෝ. හැම 2500ටම එක්කෙනෙක් මහජන නියෝජිතයෙක්. 14කට එක්කෙනෙක් රාජ්‍ය සේවකයෙක්. දැන් හිතන්න කොයිතරම් ප්‍රබල අභියෝගයක් අපිට තියෙනවද කියලා. හොඳට වගේම හැම නරකටම කියන අපි වග කියන්න ඕනේ. මහමග පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මනුසත්කමේ ක්‍රියාත්මක වීමක් කැමරා සටහනක සටහන් වදී එකී මනුසත්කම ගැන අපේ සටහන මේ. මහා මගදුටු මනුසත්කම ළඟ නැවතුන සිදුවීමක් මේ විදියට කැමරාවක සටහන් වී තිබුණා. පොළොන්නරුව බැඳිවැව හන්දිය ආසන්නයේ වෙනදා මෙන් එහා මෙහා යන වාහන අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මනුසත්කමයි පසුගිය දවසක එලෙස ඉස්මතු වුණේ. මේ ත්‍රීරෝධ රථය ගමන් කරන්නේ පොළොන්නරුව මහරෝහලට. ඒ රෝගී වුණ පුංචි දරුවෙක් රැගෙන. මේ බව දුටු පොළොන්නරුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් වහාම ක්‍රියාත්මකව එම ත්‍රීරෝධ රථයට ඉක්මනින් රෝහල කරා යන්නට මග දෙපස ඉඩ සලසන්නේ මෙලෙසින්. පොලිස් කොස්තාපල් WHM විජේකෝන් මහතා සහ WGJ අතුල කුමාර මහතා මෙම සිදුවීමේදී ක්‍රියාත්මක වූයේ සංවේදී සිත් ඇති රාජකාරියට අරුත් එක් කළ නිලධහරින් ලෙසින්. එම සිදුවීම ගැන මනුසත්කම පෙරදැරි මෙම නිලධහරින් අප සමග සිය හඬ අවධි කළේ මෙලෙසින්. නෝමල් යනකොට ඊට පස්සේ දැන් ඉල්ලක් එනවා ඊට පස්සේ නෝන් ගහන එනවා මොකද කියලා අපි දන්නේ නැහැ. ඊට පස්සේ ආ අපිටත් ටෝල්ඩ් එක කරලා එන ඉස්සර ගියා කැබ් එකක් මොකක් කරේ. අරයට ඉස්සර කරන්න දුන්නේ නැති නිසා තමයි අපි බැලුවේ මොකද අර වාහනේ මෙයා වීල් එක ඕන් ගහනවා කැබ් එක එකන දුන්නෙම නැහැ පාර යන්න මෙයාට. ඊට පස්සේ මේ මහපැත්තේ කන්නාඩියෙන් මම දැක්ක පොඩි අම්මිට පිටිපස්සෙලා ගෑ ගහනවා. ඊට පස්සේ අපි පහුවනත් එක්කම මේ පොඩි දරුවෙක් හිටියා සිහිය නැතිව වගේ. ඊට පස්සේ එහෙම මම යතුරුපැත්තේ පාර පැත්ත අරගෙන අපිට විදුරාරේ ගියා මගේ පැත්තෙන් එන්නේ ඔහොම හොස්පිටල් එකේ ගියා. එහෙම මම ඉස්කෝට් කරන් එහෙම වරන් ආවා පොළොව හොස්පිටල් එකට. අපිට තිබ්බා කිලෝමීටර් සාමාන්‍ය 5-6ක් විතර තිබ්බා. බැන්දියට එන්නන්නේ සාමාන්‍යයෙන් මම ආවා විනාඩි 5-6ක් විතර ආවා. ඉස්කෝට් කරන් ආවා මම. දරුවා රෝහලට රැගෙන ගිය දරුවාගේ මවද අප සමග අදහස් දැක්වූයේ පොලිස් නිලධහරින්ගේ ක්‍රියාවට කෘතඥතාව පළ කරමින්. මගේ දුවට ඇත්තටම සීට් එක හැදලා තිබුණේ හොඳටම. ඇත්තටම මං හිතුවත් නෑ එහෙම දෙයක්. ඇත්තටම මේ වෙලාවේ ඉස්සරලා දෙන්න ඉතින් ආවින්ද මට ගොඩාක් හිතට ධෛර්යයක් ආවා මගේ දුවට ඉක්මනට නොවට අරගෙන එන්න පුළුවන් කියලා. ඒ හින්දා මගේ දරුවා ඉක්මනට අරන් ආව කොහොම හරි ඉස්සරලා දෙන්න වාහන ටික බැලන්ස් කරලා දැන් අනිතෙන් ඉන්නවා මගේ දරුවා. මේ වගේ අවස්ථාවකදී ඉස්සරලා දෙන්න පිහිටුන එක ඇත්තටම සතුටුයි. මහේෂ් උඩගෙදර මහතා මෙම සිදුවීම සමාජ මාධ්‍යයට නිකුත් කරමින් යහපත් පණිවුඩයක් සමාජගත කරන්නට සමත් වුණා. පොලිස් නිලධාරීන් ලෙස මෙම නිලධාරීන් දෙදෙනා සමාජයට මනුසත්කම් දායාද කළේ මනුසත්කමේ අරුත අන් සියල්ලට ඉහළින් ඇති බව පහදමින්. ඉතින් තවදුරටත් මෙවන් මනුසත්කම් සමාජයට අවැසිය. වවුල් අපද්‍රව්‍ය යොදා ගනිමින් සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනය කරන තරුණයන් දෙදෙනෙකු අපට ගිනිගත් හේන ලක්ෂපාන ප්‍රදේශයෙන් මුණ ගැසුණා. හරිත කෘෂි රටක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වස 23 කෘෂි භෝග නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ගුණාත්මක කාබනික පොහොර හඳුන්වා දීමේ වැඩසටහනට දායකත්වයක් ලබා දීමට ලෝකයේ බොහෝ රටවල වගා කටයුතු සඳහා භාවිත වන වවුල් පොහොර කාබනික පොහොර නිෂ්පාදනය සඳහා සුරංග සේනාජිත සහ පත්මසිරි දිසානායක යන මෙම තරුණීන් දෙදෙනා යොමු වී තිබෙනවා. ඒ අනුව ඔවුන් ලක්ෂපාන ප්‍රදේශයේ වසර 40කට අධික කාලයක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් කැනීම් කටයුතු සිදු කර අතහැර දමා ඇති උමං සහ ලක්ෂපාන ප්‍රදේශයේ පිහිටි ගල්ලෙන්වල ජීවත් වන වවුලන්ගේ අපද්‍රව්‍ය එක්රැස් කරමින් මෙලෙස කාබනික පොහොර නිෂ්පාදනයට පෙළඹී තිබෙනවා. කිසිම දෙයක් මිශ්‍ර නැති වවුල් පොහොර. එම ගල්ගුහාවලින් එක්රැස් කරගන්නා වවුල් අපද්‍රව්‍ය කැලණි ගඟ හරහා රැගෙන ඒමට එම තරුණයන් දෙදෙනා දරන්නේ දැඩි පරිශ්‍රමයක්. ඔවුන් පවසන්නේ දිනපතා වවුල් අපද්‍රව්‍ය එක්රැස් කිරීමට අවස්ථාව ලැබෙන බවයි. මෙම වවුල් පොහොරවල ශාක වර්ධනයට අවශ්‍ය නයිට්‍රජන්, පොටෑසියම්, ෆොස්ෆරස් ඇතුළු පෝෂණ කොටස්
ශාක වර්ධනයට හිතකර ලෙස පවතින බව දැනට කරන ලද වගාවන් වල සාර්ථක ප්‍රතිඵල හරහා දැකගත හැකි වී ඇති බවයි ඔවුන් පවසන්නේ. මේ තනිකරම අපි පාවිච්චි කරේ වවුල් දෙන්න ආශ්‍රිතව අපි ලබාගත්තු පොහොර. මේක අපි හදලා දැනට මාස 8ක් විතර වෙනවා මේක හදලා. මේ අල එසේ නිෂ්පාදනය කරන ලද කාබනික පොහොරවල නයිට්‍රජන් ප්‍රතිශතය 2% සිට 2.7% දක්වා පරාසයක පවතින බවට ගන්නවරුව සහ මාකඳුර පර්යේෂණ ආයතන මගින් ලබාගත් පර්යේෂණ සහතිකයක්ද මොවුන් සතුව පවතිනවා. අත්දැ බැලීමක් කර අවුරුද්දක පමණ කාලයක්. ඒකෙදී අපි දැක්කා මේ පොහොර දාපුවාම අතට ඒ වගේම තමන්ගේ ශරීරයට කිසිම අනිසකර ද්‍රව්‍යයක් අඩංගු නැහැ. ඒ වගේම පොළවට දාපුවාම එහි කිසිම දුර්ගන්ධයක් ඒ වගේම කිසිම හානියක් පරිසරයට වෙන්නේ නැහැ. ඒක වගකීමක් කියනවා. මේ පොහොර භාවිතා කරන්නට පුළුවන් එළවලු මල් අලතුරු වැනි භෝග වලට භාවිතා කරන්නට පුළුවන්. අතිගරු ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ මේ පිළිබඳව මැදිහත් වෙලා මේ පොහොර පවුල් 18ක ගෘහ ආශ්‍රිත කර්මාන්ත වගාබිම් ආරම්භ කරන්න යන ව්‍යාපෘතිය සඳහා මේ පොහොර යොදාගෙන හැම ගෙදරකටම මේ පොහොර ලබා දීලා මේ කර්මයේ ගෘහ ආශ්‍රිත කර්මාන්ත සාර්ථක කරගන්නට දැනට එම තරුණයන් දෙදෙනා විසින් නිෂ්පාදනය කරනු ලැබූ වවුල් පොහොර කිලෝග්‍රෑම් 20000ත් 30000ත් අතර තොගයක් පවතින බවත් තමන්ට ලැබෙන විවේක කාලයන්හි රැකියාවෙන් ලබා ගන්නා ලද මුදල් වලින් මෙම ව්‍යාපෘතිය සිදු කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. වසර 400කට වඩා ඉපැරණි මහනුවර රජවීදියේ පිහිටි ඇහැලේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. බ්‍රිතාන්‍යයේ යටත් විජිත සමයේදී සිරමැදිරියක් හා පසුකාලීනව රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේයි සංවර්ධනය කෙරුණේ. ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සියල්ල මුල් වකවානුවේ පැවති වලව්වේ පෞරාණික සැලැස්මට හානියක් නොවන පරිදි සිදු කර තිබෙනවා. ඒ අනුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිම කරන ලෙස ජනාධිපතිවරයා විසින් බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. එංගලන්තයේ බර්මින්හැම් නුවරදී මෙවර පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පූර්වගාමීව ලොව පුරා රටවල් 72කට රැගෙන යන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ යෂ්ටිය ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හරසරින් පිළිගෙන තිබෙනවා. 25 වැනි ගමනාන්තයේ ලෙස පසුගිය 3 වැනිදා මාලදිවයිනේ සිට මෙරටට රැගෙන ආ මෙම යෂ්ටිය පුරා දින 3ක් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුවයි මෙලෙස අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සිදු කෙරුණේ. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම යෂ්ටිය පිළිගැනීම සහ එය ප්‍රදර්ශනය කිරීමේ සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව වෙත නිල වශයෙන් බහර කර තිබුණා. එම යෂ්ටිය ශ්‍රී ලංකාවේ සිට අද දින බංගලාදේශය දක්වා රැගෙන යාමට නියමිතයි. සංචාරක ආගමනයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ ගත වූ දින 4 තුල පමණක් සංචාරකයන් 11000 ඉක්මවා මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව වැඩිම සංචාරකයන් පිරිසක් රුසියාවෙන් පැමිණ ඇති අතර ඉන්දියාව, යුක්‍රේනය, ජර්මනිය, මාලදිවයින, එංගලන්තය, කසකස්ථානය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය සහ පෝලන්තය යන රටවලින්ද සැලකිය යුතු සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. ගෙත්තම් මවන ආකර්ෂිත මිනිස්සත්කම. ඒ ගැන අපි කියන කතාව මේ. ඔවුන් අතින් ලස්සන ගෙත්තම් නිම වෙනවා. ඒත් විශ්වාස කරන්න මේ තවත් ජීවිතයක් වෙනුවෙන් සිදු කරන ගෙත්තමක්. ඇය හෝලි ක්‍රිස්ටේන්සන්. ඇය තමයි මේ කාර්යයට පෙරමුණ ගන්නේ. වසර ගණනාවක සිට ඇය තවත් පිරිසක් සමග මේ කරන්නේ පිළිකා රෝගයෙන් පීඩාවිඳි දරුවන්ගේ නැතිවී ගිය හිස කෙස් වෙනුවට නව ගෙත්තම් නිර්මාණය කිරීම. මේක ලාභ නොලබන සත්කාරයක්. මුලින් හේලි මෙම කටයුත්ත ආරම්භ කරාට දැන් මේ වටා ස්වේච්ඡාවෙන්ම විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. බලන්න මේ අපූරු නිර්මාණ හිස පළඳින දරුවන්ගේ සතුට. ඔවුන්ට අහිමිවුණු දේ වෙනුවට ලස්සන නිර්මාණයක් මේ විදියට පැළඳීමට ලැබීම ගැන ඔවුන්ට තියෙන්නේ ලොකු සතුටක්. විශේෂත්වය පිළිකා රෝගයෙන් පෙළෙන මේ කුඩා දරුවන්ගේ ප්‍රතිකාරවලට සහ සමට ගැලපෙන විදියට මේ නිමැවුම නිර්මාණය කර තිබීම. තමන්ගේ මිතුරියකගේ දරුවෙක් පිළිකා රෝගයෙන් පීඩා විඳින අවස්ථාවක තමයි හේලි ක්‍රිස්ටෙන්සන් මේ ගෙත්තම් නිර්මාණය කරන්නේ. ඇය පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන හෙදියක්.
ඒ නිසාම ඔවුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගන්න ඇයට පුළුවන්. පුංචි දරුවන්ට ගැලපෙන විදිහට විසිතුරු විලාසිතාවන් ලෙස මේ ගෙත්තම් නිර්මාණය වෙන්නේ දරුවන්ගේ මානසික සතුට පිළිබඳවත් බොහෝ සෙයින් කල්පනා කරලා. මේ කාර්ය ආරම්භ කළ ක්‍රිස්ටියන්සන් වගේම තමන්ගේ කාලය කැප කරලා මේ නිර්මාණ සිදු කරන පිරිස ඇත්තෙන්ම ලෝකයට දායාද කරන්නේ ආකර්ෂිත මිනිසත්කම. එවන් ආකර්ෂිත මිනිසත්කම් තවදුරටත් අපේ සමාජයේ ඉතිරි වෙලා තියෙනවා. අපි දන්නවා ඔබේ හදවතේත් මෙවන් මිනිසත්කම් බොහොමයක් තියෙනවා කියලා. ඉතින් ඒ ආකර්ෂිත මිනිසත්කම් වලට එළියට එන්න ඉඩ දෙන්න. නැති දේ වෙනුවෙන් තැවෙන මිනිසුන්ට කොහොම හරි ඉනාවක් දෙන්න. අවධානය විදෙස් පුවත් වෙත. නොනවතින ජනතා විරෝධතාවයන් හමුවේ කසකස්ථානයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් කසකස්ථාන වැසියන් ආරම්භ කළ විරෝධතා උත්සන්න වීම හරහා කසකස්ථාන අග්‍රාමාත්‍ය අස්කාර් මමින් ප්‍රමුඛ රජය ඊයේ දිනේ ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කසකස්ථාන රජයේ එලෙස ඉල්ලා අස්වුවත් ප්‍රචණ්ඩකාරී විරෝධතාවල කිසිදු අඩුවක් දක්නට නොලැබෙන බැවින් කසකස්ථාන ජනාධිපති කාසිම් ජෝමාට් විසින් එරටට හදිසි නීතිය පැනවීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයේ ඉල්ලා අස්වීම බහරගත් කසකස්ථාන ජනාධිපතිවරයා එහි විශාලතම නගරය වන ඇල්මැටි නගරයටද එලෙස හදිසි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට රජයේ ගොඩනැගිලි කිහිපයක්ම විරෝධතාකරුවන්ගේ පාලනය යටතට ගෙන ඇති අතර කලාකාරී ලෙස හැසිරුණු දසදහසකට වැඩි විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. ඇමරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ෆිලඩෙල්ෆියා ප්‍රදේශයේ මහල් නිවාසයක හටගත් ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගින්නෙන් මියගිය පුද්ගලයන් අතර කුඩා දරුවන් 8 දෙනෙකුද සිටින බවයි. මේවන විට ගින්න හේතුවෙන් තුවාල ලැබුවන් රෝහල්ගත කර ඇති අතර ගින්න හටගත් නිවාස සංකීර්ණය පෙනිසිල්වේනියාවේ නිවාස අධිකාරිය මගින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබා දුන් නිවාස සංකීර්ණයක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්න ඇතිවීම සඳහා වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවටද විදෙස් වාර්තා සඳහන් කළා. මේ අතර ඒ පිළිබඳව ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ ගිනි නිවීමේ නිලධාරීන් විසින් සඳහන් කර ඇත්තේ එය මෙතෙක් වාර්තා වී ඇති දරුණුතම නිවාස ගිනි ගැනීම් වලින් එකක් වන බවයි. හෙට ජනවාරි 7 වැනිදා මෙරට කීර්තිමත් දේශපාලඥයෙකු වෙදදුරෙකු කලාවේදියෙකු ලේඛකයෙකු සහ ගීපද රචකයෙකු වූ IMRA ඊරියගොල්ල මැතිදුන් මෙලොවෙන් සමුගෙන ඇත්තේ 1973 වසරේ ජනවාරි මාස 7 වන දිනයි. තෝමස් අල්වා එඩිසන් විසින් ලොව පළමුවරට චලන චිත්‍රපටයක් නිපදවන ලද්දේ 1894 වසරේ ජනවාරි මාස 7 වන දිනයි. අසහාය දේශපාලන නායකයෙකු ලෙස සැලකෙන ෆිදෙල් කැස්ත්‍රෝගේ නව කියුබානු රජය එක්සත් ජනපදයේ විසින් පිළිගනු ලැබුවේ 1959 වසරේ ජනවාරි මාස 7 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.